කරණීය සූත්‍රය පදනම් කරගෙන අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඒකේ පසුබිම කතා කරොත් කරණීය සූත්‍රය දේශනා කරන්න අවශ්‍ය කරන පසුබිම අපි සාකච්ඡා කරොත් once Buddha was staying in Savatthi බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වාසය කරන සමයක a group of monks ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් 500 නමක් having received necessary advice and subjects of meditation from the Buddha බුදුන් වහන්සේගෙන් භාවනා කරන්න කමඨහන් ඒ අදාළ අවවාද රැගෙන went to a forest to spend the rainy season මේ අදින් ආරම්භ වෙන්නේ වසාන කාලය ගත කරන්න වනාන්තරයකට වැඩි. The three deities inhabiting this forest were worried by their arrival. එතකොට ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ ඒ වෘක්ෂ දේවතාවෝ කනස්සල්ලට පත් වුණා. As they had to descend or get down from their divine abodes that they had built on aligning and positioning the trees and dwell on the ground. ඒකේ දේවතාවෝ කල්පනා කරා ඒගොල්ලෝ ඒ ගස් ඒ වනාන්තරයේ වෘක්ෂයන් පදනම් කරගෙන විමන් හදාගෙන තිබුණා. සිල්වත් භික්ෂුන් වහන්සේලා භාවනානුයෝගීව යට වැඩ ඉන්නකොට උන්වහන්සේ ඒ දෙවිවරුන්ට උඩ ඉන්න පුළුවන් කමක් නැහැ පල්ලෙහාට බහින්න සිද්ධ වෙනවා කියලා. ඒගොල්ලෝ ගොඩක් කනස්සල්ලටපත් වුණා. At the beginning these deities thought that the monks would leave soon. මුලදී මේ දේවතාවෝ සිතුවා මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඉක්මනට වනයෙන් යයි කියලා. However, they found that the monks would stay the Vasana period of 3 months. උගොට මේ වස්සාන 3 හෝ 4 මාසය ස්වාමීන් වහන්සේලා මේ ස්ථිරව වැඩ සිටිනවා කියන එක දෙවිවරු දැනගත්තා. Then they intimidated, බයගැන්වුවා, teased, කරදර කරා, harassed, කරදර කරා the monks in various ways during the night with the intention of scaring them away, drive away. ඒ ස්වාමීන් වහන්සේලා පන්නන්න මෙතේ වණෙන් ඉවත් කරවන්න scaring them away වියවද්දලා යවන්න drive away පන්න ගන්න එක එක දේවල් කරා රාත්‍රී කාලේ වියවැද්දීම් කරා. The gods prevented the monks from meditating by pretending to be inhuman corpse. අමනුෂ්‍ය වේශයන් මාගෙන ඒ භාවනානුයෝගී වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බියවැද්දුවා. The monks found it very difficult to concentrate and proceed with their meditative subject. එතකොට ස්වාමීන් වහන්සේලාට මේ භාවනානුයෝගී අරමුණු දියුණු කරගෙන භාවනාව කරගෙන යන්න අපහසු වුණා. They were weak both mentally and physically. ස්වාමීන් වහන්සේලා කායිකව මානසිකව දුර්වල වෙන්න පටන් ගත්තා. Their bodies were pale and frightened. දැන් උන්වහන්සේලාගේ ශරීරත් සුදු මැලි වෙලා තිගැස්සිලා. The monks discussed the issues that they confronted and made a collective decision to see the Master, the Enlightened One, the Blessed One, the Buddha, and inform him of their problems and complications that they experienced. ඒගොල්ලන් උන්වහන්සේලා අධ්‍යයකපු ඒ විස්තරය බුදුන් වහන්සේට පැහැදිලි කරන්න ඕනි කියලා ස්වාමීන් වහන්සේලා සාමූහික තීරණයකට ආවා. Then the Buddha instructed them and taught them the Metta Sutta. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ මේ බුදුදහමේ අතිශය සුවිශේෂී දේශනාවක් වන මෛත්‍රී සූත්‍රය මෙත්තා මෛත්‍රී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ ඒක ඒ පසුබිම ප්‍රස්තුතය කරගෙන. And the Buddha advised them to return and recite the Metta Sutra for their protection. බුදුන් වහන්සේ අවවාද කළා මේක සජ්ජායනා කරන්න වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් උදේ හවස. The three deities, the gods who were aboded on divine abodes built on aligning the trees,
then would attempt to protect you in the hope of merit without bothering you. එතකොට මේ වෘක්ෂ දේවතාවෝ මේ මෛත්‍රී සිත වලට ඒ බලපෑම මෛත්‍රී සාගත ඒ චිත්ත ශක්තිය බලපෑමෙන් 500ක් දෙන ඔබ වහන්සේලාගේ සිල්වත් බවින් ඔවුන් පෙළඹේවි. they would attempt to protect you. ඔබ වහන්සේලාව ආරක්ෂා කරන්න. බියවැද්දීම් වලින් තොරව. Following the instructions, the monks returned to the forest. ඒ උපදෙස් රැගෙන උන්වහන්සේලා පෙරලා වනාන්තරයට ගියා. And recited the Metta Sutta. මෛත්‍රී කරණීය සූත්‍රයේ අනුව සජ්ජායනා කරා. Wishing and extending the greatest friendliness and noble qualities of loving kindness and compassion. මිත්‍රත්වයේ සහ මෛත්‍රියේ සහ කරුණාවේ ඒ ප්‍රාර්ථනාවන් දිගු කරමින් කරණීය සූත්‍රය සජ්ජායනා කරා. Then the whole atmosphere was filled with their radiant thoughts of metta or loving kindness. ඒ අනුව ඒ සිල්වත් වික්ෂුන් වහන්සේලාගේ භාවනානුයෝගී යෝගාවචර වික්ෂුන් වහන්සේලාගේ මෛත්‍රී සිත ඒ හාත්පස විශ්වයේ පුරා කිරණක් ලෙස ගලා යන්න පටන් ගත්තා. The deity is so blessed and affected by this power of love, and hereafter allowed them to meditate in peace. එතකොට මේ වෘක්ෂ දේවතාවන් ඒකෙන් ආශිර්වාදයට පත් වුණා. ඔවුන්ට ඒ ශක්තිය කරුණා මෛත්‍රී බලපෑම ඒ දේව ආත්මවලට ශක්තියක් වුණා, ආශිර්වාදයක් වුණා. ඊට පසුව ඒ සියලු දෙවිවරු ඒ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලාට ඒකට ඉඩ දීලා උදව් කරා. This particular discourse can be divided into two parts. මේ සුවිශේෂ දේශනාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. The first part gives detailed guidance on dealing with the standard of moral conducts. පළවෙනි කොටස ඒ සදාචාරාත්මක පැත්ත වර්ධනය සම්බන්ධවත් that one should require to attain purity and peace and harmony in whole conduct. සමස්ත චර්යාවේ සංසුන් බවක් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න සිල්වත් බව දියුණු කරගන්න මේ මුල් කොටස අදාළ වෙනවා. And the second part is of practicing metta. දෙවෙනි කොටස මෛත්‍රී භාවනා පුහුණු කිරීම පිණිස යෙදෙනවා. අතර කරණීය සූත්‍රයේ ආරම්භයට අපි ගියොත් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. One who is skillful and talented. කුසලතාවයක් හැකියාවක් දක්ෂකමක් තියෙන කෙනා and wishes to promote his spiritual benefit. ඔහුගේ ආධ්‍යාත්මික යහපත දියුණු කර ගැනීමට කටයුතු කරන ප්‍රාර්ථනා කරන කෙනා wishes to attain the utmost bliss of freedom. නැත්නම් නිර්වාණය අවබෝධ කරගන්න අපේක්ෂා කරන කෙනා wishes to attain the utmost bliss of freedom. මේ නිදහසේ නිවනේ උපරිම ආශිර්වාදය ලැබීමට බලාපොරොත්තු වෙන කෙනා who wishes to penetrate the supreme bliss of emancipation. නිර්වාණය ප්‍රතිවේදයට බලාපොරොත්තු වෙන කෙනා penetrate කියලා කියන්නේ ප්‍රත්‍ය ප්‍රායෝගිකව අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යවේක්ෂණය කරගන්නවා. wishes to gain the eternal peace. ඒ සදාතනික සංහිඳියාව ලබා ගන්න බලාපොරොත්තු වෙන such one should fulfill and perform thus. මෙන්න මේ කියන කාරණා ටික ඉටු කළ යුතුයි, ඒ අනුව ක්‍රියා කළ යුතුයි. කරණීය කළ යුතු මෙත්ත මෛත්‍රී කුසලයේ ඒ කියන්නේ දැන් ආධ්‍යාත්මික ගමනක් යන කෙනාට තාම දියුණු කෞශල්‍යයක් කුසලතාවයක්
දක්ෂකමක් අවශ්‍ය වෙනවා. ඒක මන්දබුද්ධිකයෙක්ට එහෙම දියුණුවක් ශක්තියක් නැති කෙනෙක්ට මේ අධ්‍යාත්මික ගමන් මඟ ප්‍රායෝගිකව වඩන්න පුළුවන් කමක් නැහැ. He should be sakko, capable and proficient. ඒක ප්‍රවීණතාවක්, හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න, දක්ෂයෙක් වෙන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා වෙන ලෞකික අරමුණක් ඉටු කරගන්න විභාගයක් පාස් කරගන්න වුණත් උපාධියක් මට ටිකක් බලපෑමක් කරන ප්‍රබල උපාධියක් සමත් කරගන්න අපි විශාල කැපකිරීමක් දක්ෂකමක් අපිට ඇති කරගන්න වෙනවා. එතකොට මේ වගේ නිවන වගේ තත්ත්වයක් අපිට අත්පත් කරගන්න නම් ඊටාම දියුණු අධ්‍යාත්මික ශක්තියතාවක් දක්ෂකමක් ඇති කරගන්න වෙනවා. ඒක තමයි සක්කෝ කියන එකෙන් අදහස් කරන්නේ. He should be artistic. සුහුරු වෙන්න. ස්මාර්ට් සුහුරු වෙන්න. artistic. කෞශල්‍ය යුක්ත වෙන්න. and good at the noble spiritual cause. මේ අධ්‍යාත්මික උත්සාහයට දක්ෂ වෙන්න. As it is not that easy. ඒක එච්චර පහසු වැඩක් නොවන නිසා. Perform without being really smart in treading the path. මේක ක්‍රියාත්මක කරන එක අධ්‍යාත්මික ගමනේ යන එක ඒ treading the path මේ මාර්ගයේ ගමන් කරන එක not that easy. ඒක පහසු වැඩක් නෙවෙයි. There are initial worldly activities and religious rituals to be involved. මූලික ලෞකික කටයුතු ටිකක් තියනවා කරගන්න ඒවට දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ආගමික චාරිත්‍ර අභ්‍යාස ටිකක් තියෙනවා ඒවා ටික කරන්න භාවනානුයෝගී වැඩ කරන්න ඒකට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න ඒකට හැකියාව දක්ෂකමක් තියෙනවා. daily routine and basic requirements දෛනික කටයුතු වලට අනලස්ව යෙදෙන්න මූලික අවශ්‍යතාවයන් ඉටු කරගන්න need be attended ඒවට යොමු වෙන්න by oneself ඔහු විසින්. You have to be good at activities of both worldly life and spiritual life. ඊට අදාළ ලෞකික කටයුතු ටික සම්පාදනය කරගන්න. ඒ අධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න. හැකියාවක් තියෙන capability එකක් proficiency එකක් නිපුණතාවක් ඇති කරගන්න. ගත හැකි ඇති සහිත පුද්ගලයෙක් විය යුතුයි. and උජුජ ඍජු වෙන්න. කියන්නේ ඍජු කියන්නේ අවංක භාවය. You should make genuine and honest effort in the course of spirituality. මේ ආධ්‍යාත්මික ගමනේදී අතිශය අවංක භාවයක් ඇති කරගන්න වෙනවා. Totally according to your conscience තමන්ගේම හදේ සාක්ෂියට එකඟ. And thereby shouldn't change the decision made. ඒ ගත්ත තීන්දුව ආයි වෙනස් කරන්නේ. ස්ථාවරවම ඒ ඍජුවම ඒ අධ්‍යාත්මික ක්‍රියාවලියට අවතීර්ණ වෙනවා. Shouldn't hesitate or vacillate. ආයි වැනෙන්නේ නැහැ. දෙගිඩියාවටපත් වෙන්නේ. You have to be honest according to your own conscience. තමන්ගේම හදේ සාක්ෂියට එකඟව අවංක වෙන්න. Once started you cannot either change or reverse. පටන් ගත්ත දේ වෙනස් කරන්න ඒ අධ්‍යාත්මික ක්‍රියාවලිය රිවර්ස් කරන්න ආයෙ කටයුතු කරන්න. ඒ ඍජුවම ඒ ක්‍රියාවලියට එකට යොමු වෙන්න. සුජුජ ඒක හරියටම ඍජු වෙන්න. need to be fully honest. සම්පූර්ණයෙන්ම අවංක වෙන්න. genuine and truthful. සත්‍යවාදී වෙන්න. The started holy course of spirituality. මේ උතුම් අධ්‍යාත්මික ගමනට 100%ක්ම සත්‍යවාදීව අවංකව ඒ පැත්තටම ඍජුවම කටයුතු කරනවා. මොකද මේ සිතේ ස්වභාවය වංචනික නිරුකාරේ නායක හඳුරන්ගේ වෙනනවා වංචනික කෙලෙස් 1000ක් මොන විදියෙන් හරි තමන්ගේ හිත තමන්ම රවට්ටන ස්වභාවයක් ඇති වෙන නිසා ඒක ශක්තිමත් කර ගැනීම තමයි මෙතන සුජුජ කියලා නැවතත් අවධාරණය කරන්නේ. සුවජෝ චස්ස. You should be obviously and frankly obedient to them. එතන සුවජ කීකරු බවක් ඇති කරගන්න ඕනේ ධර්මයේ. එන අවනත වෙන්නේ ධර්මයේ. Highly prone to ethics and moral life. තාම ඉහළින්
යොමු වෙනවා ආචාර සීල ප්‍රතිපදාවලට මොරල් ලයිෆ් එක ආචාර ධර්ම මොරල් පදනම් කරගත්ත නැත්නම් ඒ සීල ප්‍රතිපදාවට ඒ උගන්වන ඒ ශික්ෂණයට කීකරු වෙනවා. කීකරු වෙන්නේ සීලය ශික්ෂණය. it should be ඒක අවංකවම ඒ ධර්මයට ඒ කීකරු බව ඇති කරගන්න. දැන් මම මේ කියන දේවල් වහන්සේලාට සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න පුළුවන් මොන හරි වෙනසක් වෙනත් අදහසක් එනවනම් ඕන වෙලාවක මයික් එක අන්මියුට් කරන්න. මෘදු වෙන්න. gentle with tender conduct. නිකන් රළු ප්‍රතිපත් රළු ක්‍රියාකාරකම් රළු ලෞකික ක්‍රියාකාරකම් වලින් මේ නැතුව මෘදු ගතිය ධර්මයේ පෙන්වන සෞම්‍ය චර්යාත්මක ස්වභාවය ප්‍රතිනිර්මාණය වන ආකාරයේ චර්යාවකට අනුගත වී මෘදු වී tender conducts මෘදු චර්යාව modest නිරහංකාර මධ්‍යස්ථ මෘදු should not be with conducts of tough and rough. එතකොට මේ මෘදු වෙන්නේ ධර්මයේ අනතිමානී අතරම not conceited not arrogant not proud මම මේ වචන ගොඩක් පාවිච්චි කරන්නේ මේක වහන්සේලාට ඉංග්‍රීසියෙන් පුහුණු කරන්න අනිත් කෙනෙක්ට ඒ පුහුණුව ලබා දෙනකොට අවශ්‍ය කරන පැහැදිලි විස්තර කිරීමට අවශ්‍ය කරන වාක්කෝෂය මතුවෙන විදිය. අනතිමානී අතිශය නිහතමානී ස්වභාවයකට පත් වෙනවා. not conceited not arrogant not proud instead need be humble නිහතමානී moderate modest need to do away the mindset of self important තමන් බොහොම සිල්වත් කම නිසා කියන්නේ අපි ධර්මයේ හැසිරෙනකොට තමන්ට ධර්මයේ පිළිබඳ අවබෝධයක් එනකොට තමන් මේක දන්නවා අනිත්‍යය මොඩිය කියලා එහෙම මාන්නයක් එනවා. එහෙම නැත්නම් මම සිල්වත් අනිත්‍යය සිල්වත් නැහැ කියලා එහෙම මාන්නයක් එන්නත් පුළුවන්. මම නිර්මාංශය අනිත්‍යය නම් ඒවත් කරනවා කියලා එහෙම මාන්නයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ මේ අධ්‍යාත්මික ගමන ඇතුළේ මේ වංචනික කෙලෙස් විවිධ ස්වරූපයෙන් මතුවෙනවා. අන්න ඒවා අවබෝධයෙන් එවැනි මානයන් මැනීම් වලට යන්නේ නැතුව යථාර්ථවාදීව ඒ සෑම දෙයක් ඕනම දෙයක් තුළ විශ්ව සාධාරණ රීතියක් වන ත්‍රිලක්ෂණය පදනම් කරගෙන බැලුවට පස්සේ එහෙම මේ තත්වයක් නැහැ කියන එක අවබෝධ කරගෙන අනතිමානීව කටයුතු කරන මනස. ලෝකේ හැමෝටම දැන් එහෙම කවුරුවත් කවදාකවත් ලෝක සමස්තය නිර්මාංශ වෙන්නේ නැහැ. හැමෝම අපි උපසම්පදා සීලය හෝ වෙනත් ඉහළ ඒ යෝගාවචර තත්වයකට තාම සුළු පිරිසක්පත් වෙනවා. ඒ නිසා අපි ඒක කාරණය කරගෙන මාන්නයක් හදාගත්තොත් එයත් නැවතත් ලෝකය හා බැඳිච්ච කෙලෙස් තත්වයක් හැටියට තේරුම් ගත යුතු වෙනවා. සන්තුෂ්ඨකෝච contented happy and light minded සතුටු සැහැල්ලු මනසක් තියෙන contented with what you get ලැබෙන දෙයින් සන්තුෂ්ත වන ලොකු බලාපොරොත්තු ලෞකික බලාපොරොත්තු නැහැ. සරල පැවැත්මක් සාධාරණ පැවැත්මක් තහවුරු කර ගැනීමකට හැර සංතෘප්තයි ජීවිතේ පවතින දේ. දැන් අපි කෑම ගන්න ගියාම බතුයි සම්බෝලයි තියෙන දවසටත් ඊට වැඩි ගොඩක් දේවල් තියෙන දවසටත් ඒ වෙනසක් නෑ. ඒ අර වැඩිපුර තිබිච්ච දවසේ ඒ සම්බෝලා පොඩි අඩුවක් තියෙන දවසේ ඒකිනුත් තෘප්තිමත් වෙනවා. ඒකට මේ සන්තුෂ්තිය කියන එක
attitude එක ආකල්පයක් කියන එක තේරුම් ගන්න. Need to do away the unsatisfactoriness. අතෘප්තිකර බව ජීවිතයෙන් ඉවත ගන්න. Need be satisfied with what you get. අපි අපේ ආශාවන් ගින්න වගේ කොච්චර දැම්මත් ඒකට දැවෙනවා වගේ. නිසා ඒවට වහල් වෙන්නේ නැහැ. Shouldn't ask more. නිතර වැඩිපුර දේවල් ඉල්ලීම් කිරීමක් නැහැ. සුබරෝච easily satisfied. පහසුවෙන් මේ තෘප්තිමත් වෙනවා. easily supportable. දායකයන්ට උදව් කරන අයට හරි පහසුයි. තාම පහසුවෙන් මේ නඩත්තු කරන්න පුළුවන්. easily affordable. That means you have to be easily maintained. පහසුවෙන් නඩත්තු කරන්න කිසිම බරක් නැහැ. දුප්පත් මිනිස්සෙක්ට උනත් සලකගෙන ඉන්න පුළුවන්. බර අඩු පැවැත්ම. You are supposed not to lead very sophisticated and complex type of life with a lot of stuff. ගොඩාක් බහුභාණ්ඩිකව උපකරණ මේ නඩත්තු කරගෙන එහෙම ජීවිතය සංකීර්ණ කරගෙන නැහැ. Having more goods means having more troubles. ගොඩක් භාණ්ඩ තියනවා කියන්නේ ගොඩක් කරදර තියනවා කියන්නේ. ඒ කියන්නේ වාහන දෙකක් තියනවා නම් ඒ වාහන සම්බන්ධ ප්‍රශ්න ඩබල් වෙනවා. Your devotees must be able to easily support you for your journey of spirituality. ඔබගේ අධ්‍යාත්මික ගමනේ යන කෙනාට පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඒක ආකරන ඒ ගමනට ආශිර්වාද කරන පිරිසට කිසිම බරක් දැනෙන්නේ නැහැ. නඩත්තු. අපහිච්චෝත. Unburdened with duties. ගොඩාක් රාජකාරි වල බරක් නැතිකම. රාජකාරි ගොඩාක් ඇවිල්ලා බර වෙලා ඉර වෙලා නැහැ. With few tasks. සරල කුඩා කාර්ය කොටසක් විතරයි මේ කුල විතරයි ක්‍රියාත්මක වෙන්නේ. Few responsibilities and obligations. ඔකට යුතුයකම් වගකීම් ස්වල්පයි. ගොඩාක් පටලගෙන නැහැ. හරි නිදහස් මනස. With fewer social commitments and fewer family obligations. පවුලේ කරන්න තියෙන යුතුයකම් සමාජයේ කරන්න තියෙන ඒකට කරන්න තියෙන කාර්යයන් commitments කැපකිරීම බොහොම ටිකයි. If you have many more tasks, duties, social obligations, ගොඩක් කාර්යයන් රාජකාරි සමාජ වගකීම් බැඳීම් ඒ ගොඩාක් තියෙනවා නම් you may not have enough time to be involved in spiritual work of culturing mind. හිත හදන ඒ අධ්‍යාත්මික ක්‍රියාවලියට කාලය යොදවන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අනාදිමත් කාලයක ඉඳලා අපිරිසුදු වෙච්ච සිතක් පිරිසුදු කරන්න විශාල අභ්‍යාසයක් හරි සීරුවෙන් මාරුවෙන් කල්පනාවෙන් කැපවීමෙන් කරන්න. මේ කෙටි ජීවිත කාලය තුල. ඒ කාලය නාස්ති කරගන්නේ නැහැ. And your mind would be heavy and cloudy with unfulfilled obligations. So යුතුයකම් බැඳීම් වැඩි කරගත්තොත් මනස බරයි. Mind would be heavy, cloudy. බරයි. පිරීලා. එක එක ඉතු නොකරපු යුතුයකම් වලින් මනස පිරීලා අසහනකාරී තත්ත්වයක් ඇති. සල්ලකෝ frugal in lifestyle. සරල ජීවන පැවැත්ම. They are you lead a very simple livelihood. සරල ජීවිතයක් ගත කරනවා. ඇඳුම් පැළඳුම් සරෙප්පු හැම දෙයක්ම මේ branded කරලා එහෙම ඒ තියෙන ඒ විකාර රූපී වලට යන්නේ නැහැ. දැන් අපි අඳින ඇඳුම සාමාන්‍ය මට්ටමේ ඇඳුමක් තියෙනවා. නමුත් ඒකම තියෙනවා 34 18ක් තියෙනවා. ඒක අන්නේ වගේ ප්‍රාථමික වැඩවලට යොමු වෙන්නේ නැහැ.
අවබෝධය තියෙන. You are being very economical. හරි සකසුරුවක්. Not because of the inability to get things. දේවල් ලබා ගන්න බැරි කම නෙවෙයි. But because of the understanding of the value of simplicity. මේ අධ්‍යාත්මික අභ්‍යාසය අපිට දකිනවා සරල භවයේ වටිනාකම. අපි නිකන් සමාජ පැත්තට ගියොත් you enjoy having fewer things rather than getting a big collection of sophisticated stuffs. අතිශය සංකීර්ණ දියුණු උපකරණ භාණ්ඩ ගොඩාක් එකතු කරගෙන යනවට වැඩිය ටික දෙයක් අවශ්‍යම දේවල් ටිකක් විතරක් තියාගෙන ජීවිතේ පවතින එක එන්ජොයි කරන්න. ඒකෙන් සන්තුෂ්ට වෙන්න. Do you know that 20% of people consume 80% of resources of the world? මේ ලෝකෙ ගත්තොත් මිනිස්සු 20%ක් පමණ ජනගහනයෙන් 80%ක් විතර ලෝකේ සම්පත් ඉර කරගෙන ඒගොල්ලෝ එකතු කරගෙන භුක්ති විඳිනවා. කියන්නේ ජනගහනයෙන් ලෝක ජනගහනයේ බිලියන 7.8ක් නම් ඒකෙන් 20%ක් විතර තමයි ලෝකේ 80%ක් සම්පත් පාවිච්චි කරන්නේ. 80%ක් ජනගහනයේට තියෙන්නේ 80% population of the world have only 20% of resources to consume. 80%ක් ජනගහනයේට සම්පත් එතකොට ඉතුරු වෙලා තියෙන්නේ 20%යි. Therefore, we can see a constant struggle between haves and haven'ts in the world today. නිසා නිරන්තරයෙන්ම ලෝකයේ ඇති නැති අය අතරේ අරගලයක් තියෙනවා. Most of the people are deprived of even basic needs. මූලික අවශ්‍යතාවයන්ගෙන් මිනිස්සුන්ට බහුතරයකට අහිමි වෙලා. A few individuals or group of individuals exploit the poor. ඉතාම කුඩා පුද්ගලයෝ කීප දෙනෙක් නැත්නම් කල්ලියක් නිරන්තරයෙන්ම සමාජයේ බහුතරයේ සූරා කරනවා. They take the lion's share. හැම වෙලාවෙම ලොකු කොටස ඒගොල්ලන් ගන්න. Giving bonds to the poor. පොඩි කටු ටිකක් දුප්පත් අහිංසකයන්ට විසිකරනවා. මේක සමාජ නිරන්තර මේ දකින්න දෙයක්. We have to set an example by being simple. අපිට ආදර්ශයක් ගොඩනගන්න වෙනවා මේ අධ්‍යාත්මිකව කටයුතු කරන අවබෝධයක් තියෙන පිරිසක් හැටියට. Leading simple life. සරල ජීවිත ගත කරමින් with fewer necessities පුංචි අවශ්‍යතාවයන් විතරක් පවත්වන. එතකොට දැන් ඒ අධ්‍යාත්මිකව ඉන්න පිරිසක්වත් මේ විදිහට ඒගොල්ලත් උත්සාහ කරොත් මහා ආකාරයේ සංකීර්ණ අතිශය සුඛෝපභෝගී මට්ටම් නඩත්තු කරන්න. එතකොට සමාජයට මොන පැත්තක්වත් බලලා මේ උත්තර හොයාගන්න එහෙම සුදාරකයෝ නැති වෙනවා. Being Buddhist or spiritual masters බෞද්ධයෝ හැටියට අපිට සිතන්න තියෙන කාරණයක් ඒ බුදුන් වහන්සේ අවධාරණය කරා. සන්තින්ද්‍රයෝච serene faculties. සංසිඳුණු ඉන්ද්‍රය be controlling senses. එතකොට ඉන්ද්‍රය දමනය කරගෙන peaceful faculties. සංහිඳියාවකට පත් වෙච්ච ඉන්ද්‍රය චක්කු සෝත ගාන ජීවා කාය මන කියන ඒවා අනවශ්‍ය විදිහට සන්තරපණය කරන්න ආයාස දරන්නේ නැහැ. Well disciplined sense faculties. මනාව ශික්ෂණයට ලක් කරගත්ත ඉන්ද්‍රිය පද්ධතියක් පවත්වන අවබෝධය. මොකද මේවා කොච්චර මේවට දැම්මත් ඒක කෙලවරක් දකින්න තත්ත්වයක් නෑ. We are being Buddhists supposed to control enjoying or running after sensual pleasure. ඒ අනවශ්‍ය විදිහට ඉන්ද්‍රයන් සන්තරපණය කිරීමේ ක්‍රියාවලිය පසුපස හඹා යන ඒවා එන්ජොයි කරන එක පාලනය කිරීම අපේක්ෂා කරනවා. මොකද අපි නිතරම අධිකව පරිභෝග කරනවා කියලා කියන්නේ කොහේ හෝ තවත් පිරිසකට ඒක අහිමි කිරීමක් වෙනවා. දැන් ලෝක වතුර ගත්තොත් ලෝකයේ බිලියන 7.8යි ලෝක ජනගහනය. බිලියන 1.8කට බොන්න පිරිසිදු වතුර නැහැ. ලෝකේ පයිප් එකෙන් වතුර බොන්න පුළුවන් රටවල් තියෙන 15යි කෙලින්ම ඒ අතරේ අපි රටක් තියෙනවා තවම. පොඩි කාලෙකින් සියලු ඉදිකිරීම් වනාන්තර හරහා යන්නේ වුණාම අපිට ඉස්සරහට එමු
වතුර බොන්න බෑ. අපි පොඩි කාලේ අපි හිතුවේ නැහැ වතුර බෝතල් කඩෙන් ගන්න පුළුවන් කියලා. ඒක අපිට කවුරු හරි කියනකොටත් ඒ කියන්නේ අදාහ ගන්න බැරි ලෝක පුදුම වලටත් එහා දේවල්. නමුත් අද කිරි බෝතලේ වතුර බෝතලේ සමාන තැනකට ඇවිල්ලා. සමහර විට ඉදිරියේදී වතුර තමයි ලෝකේ වටිනාම සම්පත වෙන්නේ. නමුත් අපිට අපේ රටේ ඔය විනාශන වෙච්ච කෑගල්ල පැත්තේ දිස්ත්‍රික්ක දෙකක් මේ පවතින තත්ත්වෙන් බේරගත්තොත් ලෝකෙට වතුර දීලා මේ රට දියුණු කරන්න පුළුවන්. අධ්‍යාත්මික පිරිසක් මේකට බලපෑම් කරොත් ඒක ශක්තියක් වෙනවා. We should understand that we cannot quench or fully satisfy the thirst of sense faculties. අපි තේරුම් ගන්න ඕනේ we cannot quench. අපිට මේ සංසිඳවන්න බෑ. ਉਹ fully satisfy සම්පූර්ණයෙන්ම satisfy කරන්න බෑ thirst of sense faculties. මේ ඉන්ද්‍රිය වල තියෙන thirst එක කෑදරකම. So it is advisable to control. ඉන්සා නුවණට හුරු දේ තමයි මේවා පාලනය කිරීම, mitigate අඩු කිරීම, moderate මධ්‍යස්ථ තැනකට ගෙන ඒම according to the advice by Buddha. බුදුන් වහන්සේ පෙන්නපු නිවැරදි ක්‍රමය. දැන් ඔය හැම දෙයක්ම ඇති කරගත්ත යුරෝපීය රටවල දියුණුවක් කියලා යම් යම් පැතිවල තිබ්බට ඇත්තටම ආධ්‍යාත්මික දියුණුවක් ඇත්තේ නැහැ. නිපකෝච prudent, दूरदर्शी, competent, निपुणताव्यक सहित, presence of mind, स्थानोचित ප්‍රඥාව සහිත නිපුණයෙක් වෙන්න. ඒකට මේක මේ මෝඩයන්ගේ ක්‍රියාවලියක් නෙවෙයි. තාම දියුණු මනසක් සහිත පුද්ගලයන්ගේ අභ්‍යාසයක්. ඒ නිසා නිරන්තරයෙන්ම ධර්මයේ මනසින් සම්මර්ෂණය කරමින් දියුණු චින්තනයක් අවදි කර ගැනීම මෙතනදී අපේක්ෂා කරනවා. ඒකට බුද්ධ ආගමේ මූලිකම හරය අපිරිසුදු වන තත්ත්වයන්ගෙන් ඉවත් කර ගැනීමයි. තාම දියුණු තැනකට මනස ප්‍රඥාව අවදි කර ගැනීම. ජීවිතේ නියැලියක් කරගෙන. Here you need be competent. මෙතනදී නිපුණයෙක් වෙන්න ඕන. නිපුණතා සහිත කෙනෙක් වෙන්න ඕන. Competence the අධ්‍යාපනය ගත්තහම අධ්‍යාපන දර්ශනය තුල competence means amalgamation of four elements. ඒකට මේ නිපුණතාවය කියලා කියන්නේ කාරණා හතරක සමුදානිත දියුණුව. They are knowledge, skills, attitude and moral. ඒ දැනුම, කුසලතා, ආකල්ප සහ සදාචාරාත්මක පැත්ත. මොනතරම් දැනුමක් තිබුණත් වැඩක් නැහැ. දැනුම ප්‍රායෝගික තලයට ගේන්න අවශ්‍ය කරන කුසලතා නැහැ. දැනුමයි කුසලතාවයි දෙකම තිබුණත් වැඩක් නැහැ. සෞම්‍ය ආකල්ප නැත්තම්. යහපත් දේ තුල ඒ කියන්නේ සාරමතිය. යහපත් දේ යහපත් දේශ දකින්න ආකල්ප නැති. and moral ගුණ ධර්ම පැත්ත. සඳුන් ගහක් වුණත් වැඩක් නැහැ. සර්පය වෙලාගෙන. ඉරිසියාව කෝපගම හදවත නරකන. මනුෂ්‍යත්වයේ දුර්වල නම් වැඩක් නෑ. මේ අධ්‍යාපනය ඇතුළේ හඳුනාගත්ත කුසලතා හතරක් තමයි. මහත්මා ගාන්ධි කිව්වා H4 කියලා. H3ක් කතා කරා head එක, hand එක, heart එක. ඔය තුන සමබරව දියුණු කිරීම. හැබැයි මේවා අපේ සංස්කෘතිය තුළ තිබුණා. ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු කියලා බුදුදහමෙන් පෝෂණය වෙච්ච අපේ අධ්‍යාපන සංස්කෘතියක් තිබුණා. බටහිරින් එන්න කලින් ඒවා අපිට ඊට වඩා පළල් ආයුධ ගුණ නැන බලය. ඔය කියන මේ කියන සමස්ත කාරණා අපේ බෞද්ධ සංස්කෘතිය තුළ බුදුන් වහන්සේගේ දර්ශනය තුළින් උපහාගෙන අපි ගොඩනගාගත් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අපේ සංස්කෘතිය තුළ අධ්‍යාපනය තුළ ප්‍රතිනිර්මාණය වෙනවා. When personality is developed in harmony, harmony with those four areas together. එතකොට සමුදානිතව ඔය කියන පෞරුෂත්ව සංකල්ප ඒ කොටස් හතර දියුණු කරනවා නම් a competent one is the outcome. ප්‍රතිඵලය වෙන්නේ නිපුණතා සහිත බුද්ධලේ. අපගබ්බ. ඒකට should be non-modest, shouldn't be non-courteous, non-self-centered, shouldn't be rough and tough. එතනත් නිකන් අර ඔළුව ඉදිමිච්ච කෙනෙක්, big headed. නිකන් තමන්ගේ ඊගෝ එක ලොකු කරගත්ත කෙනෙක්, egoistic මනසක් තියෙන කෙනෙක්. Doesn't care even spiritual master. ආධ්‍යාත්මික යෝගාවචරයන් ශ්‍රමණ
ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් වත් ගණන් ගන්න නැති. දඩබ්බරේ නොවිය යුතුයි කියලා. The aim of the Buddha's teaching is to eradicate the fetters. සංයෝජන ඉවත් කරන එක තමයි ඒවා නැති කිරීම සමුල වශයෙන් ඉවත් කිරීම සමුල ඝාතනය කිරීම තමයි මේ බුදුදහමේ මූලික ඉගැන්වීමක්. පළවෙනි මේකම සක්කාය දිට්ඨිය. සංයෝජන කියලා කියන්නේ අපිව කරදරෙන් කරදරයට අවුලෙන් අවුලට භවයෙන් භවයට අරගෙන යන අපි තුලම පවතින සසරට ගැට ගන්න යදා සංයෝජන. පළවෙනි එක ඊගෝ. උකට ඔය මමත්වයේ පදනම් කරගත්තේ ක්‍රියාවලියකට සමන් කොරක් කියන එක හිතන්න ගත්තොත් තමයි ඔය අපගබ්බ කියන චර්යාවට ඒ ප්‍රාථමික හැසිරීමට කෙනෙක් ඉන්නේ. මේ කෙහෙල් ගහ වගේ පවතින ස්කන්ධ පංචකයක් ඇතුලේ හරයක් නැහැ. ඒකේ බුද්ධිමය ප්‍රඥාවෝචර පැවැත්ම විතරයි මට්ටමක් වෙන්නේ කියන එකට ආවොත් ඔය හැසිරීම වලට එන්නේ නැහැ කියන එක මෙතන අවධාරණය වෙන්නේ. අපගබ්බ is the heavy density of egoistic mindset. අපගබ්බ කියලා. එතකොට මමත්වයේ පදනම් කරගත්ත දැඩි ඝනත්වයක් සහිත මම ආයන. උත්තර හැසිරීම. Is the biggest barrier to awaken wisdom. ඒක තමයි මේ ප්‍රඥාව අවදි කරගන්න තියෙන ලොකුම බාධා. ඒකට එතන ඒක ඉන්නකන් ඒකද මේ ඇහි දුර්විල්ලක් වගේ. ඒක අයින් කරනකන් මේ ප්‍රඥාව අහුවෙන්නේ නැහැ. More your ego, more you are away from a right view. සම්මා දිට්ඨිය. ඊගෝ එක වැඩි වෙන තරමට සම්මා දිට්ඨිය. ඒකෙන් ඈත් වෙනවා. තමන්ගේ ජීවිතයේ යථා ස්වභාවය දකින්න එකෙන් ඉවත් වෙනවා. ජීවිතයේ යථා ස්වභාවය දකින්න ඊගෝ එක දියර. Kulesu Analuvid should not be emotionally attached to the clans. Should not hanker after association with families for gaining benefits. යම් යම් ප්‍රතිලාභ වරප්‍රසාද වරදාන බලාපොරොත්තු වේ යමක් කමක් තියෙන මේ ඥාති පවුල් දායක පවුල් උදව් කරන හිතවතුන් නඩත්තු කරන්න එකතු කරගෙන ගන්න උත්සාහය. එය අතිශය වෙහෙසකර ක්‍රියාවලියක්. ආධ්‍යාත්මික ගමනට බාධා කරන වැඩක්. Should not attach to affordable and affluent families. යමක් කමක් තියෙන පවුල් වලට ඕ personal benefits වෙනුවෙන් ඒවට attach වෙන එක ඒව නඩත්තු කරන්න යන එක වෙහෙසකර ක්‍රියාවලියක්. You shouldn't be interested in maintaining the tireless relationship of affluent supporters. එවැනි අයගේ ඒ සම්බන්ධතාවයන් පවත්වන්න උත්සාහ කිරීම අවශ්‍යකර වැඩක්. ඒකට අධ්‍යාත්මික ගමනට යන්න තියෙන කාලය, වේලාව, මනසට බාධා වෙන කාරණයක්. හැටියට දුල්ලාංශ පෙන්නනවා. Maintaining such plans is a burden. ඒක බරක් ඒක. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දැන් මේ දේවල් කරයි කතා කරයි මෙහෙම වෙයි කියලා. Nachakuddang samachare kinchena vinyu pare. Should not perform even a very small act of wrong, despised by the wise. කියන්නේ ප්‍රඥාවන්තයෝ නුවණ තියෙන ලෝකයේ පිළිබඳව යම් අදහසක් තියෙන මිනිස්සු ගේ ගර්හාවට පත් වෙන ආකාරයේ පුංචි හෝ දෙයක්වත් කරන්නේ නැහැ. Nachakuddang samachare. පුංචි දෙයක්වත් කරන්නේ නැහැ. කිංචේ විඤ්ඤූ පරේ උපදෙයි. ඒ උගත්තු වියත්තු බුද්ධිමතුන් විඤ්ඤූ කියලා කියන්නේ ප්‍රඥාවක් තියෙන මිනිස්සු තරහවට ලක් කරන පොඩි හෝ චර්යාවකට පොඩි හෝ ක්‍රියාවකට යොමු නොවන. ඒකත් එක්තරා ක්‍රයිටීරියා. අපිට අපි කරන චර්යාවට සමහරවිට අපිට දැනෙන්නේ නැති නිසා. Do not do the slightest thing that wise would censure, condemn, denunciate or accuse. Censure, condemn, denunciate කියන්නේ ගර්හාවට අපහාසයට accuse චෝදනාවට ලක් කරන. You are fully committed to maintain high ethical and moral life. සම්පූර්ණයෙන් කැප වෙනවා ඉහළ සදාචාරාත්මක ජීවිතයක.
සීල පටිපදාව. මොකද මේ සීල පටිපදාව කියන්නේ මනුෂ්‍යත්වයේ රැකෙන මුල් ක්‍රියාවලිය. The way one should extend loving kindness. එතකොට ඊට පස්සේ කතා කරනවා මේ මෛත්‍රිය දිගු කරන හැටි. මෙතන මෛත්‍රිය කියලා කියන්නේ මේ මිත්‍රත්වය, මිතුරු බව. සබාදහම ගහකොළ සතා සිව්පාව මේ සමස්තයේ දෙස මිත්‍රශීලී මනසක් දිගු කිරීම මේ මෛත්‍රී සිතින් බැරි. දැන් අපි අපේ යාළුවෙක්ට උදව් කරනවා. මොකද යාළුවත් මට උදව් කරනවා. ඒක එතන ඩීල් එකක්. ඒක නෙමෙයි මේ මිත්‍රත්වය කියන එකකින් මෙතන අදහස් කරන්නේ. loving kindness මෛත්‍රිය. මොකද ඉංග්‍රීසියෙන් ඒක පරිවර්තනය කරන්නේ loving kindness meditation කියලා. මෛත්‍රී භාවනාව. It's called metta meditation. It is an excellent way to cultivate our propensity or tendency for kindness. අපේ කාරුණිකත් මේ කියන්නේ කරුණා බරිත බව රෝපණය කරන්න අවශ්‍ය කරන ඉහළම යොමු වීම tendency propensity එක තමයි මේ භාවනාව වැඩි. There you mentally spread goodwill, kindness, and warmth towards others by silently repeating a series of blissful chords. දැන් එතනදී කරන්නේ මානසිකව spread ව්‍යාප්ත කරනවා goodwill හොඳ හිත, kindness කාරුණිකත්වය, and warmth to උණුසුම් බවක් ආදරණීය උණුසුම් බවක් towards others අනිකා වෙත. ඒක ප්‍රැක්ටිස් කරන්නේ අර මෛත්‍රී භාවනාව by silently repeating. නිහඬව මනසින් නැවත නැවත කියවමින් a series of blissful thoughts. ආශිර්වාදාත්මක උද්ෘතයන් කියලා. May all beings be happy. May all beings be free from suffering. Likewise, there are identified series of quotes by spiritual masters with which we are guided. Metta means cultivation of benevolence, loving kindness, friendliness, amity, goodwill, and active interest in others. අනිත් අය කෙරෙහි ලොකු උනන්දුවක් දක්වනවා benevolence, මෛත්‍රිය. cultivation of රෝපණය වගා කිරීම තුළින් benevolence, loving kindness, ආදරණීය බව, කාරුණික බව, මිත්‍රත්වය, amity, ඒත් කුළුපග බව, goodwill, යහපත් සිත, active interest. ඒකට සක්‍රිය උනන්දුවකින් අනිකා වෙත ඒ සිත රෝපණය කරනවා. cultivate කරනවා. Metta is generally to wish for all beings to be happy. හැමෝටම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරනවා. Also, metta is extending boundless friendship towards known and unknown all beings in the universe. මේ විශ්වයේ දන්න නොදන්න සමස්තය වෙත සීමාවකින් තොර මිත්‍රත්වයේ මනසක් දිනු කරන ක්‍රියාවලිය. මෛත්‍රිය. මේ ලෝකයේ කිසිම ආගමක පෙන්වන්නේ නැහැ මෙවැනි මානසික සරල සියුම් දියුණු අභ්‍යාස. ඒකට මේ මෛත්‍රී භාවනාව කියන එක it's a universal love. විශ්වීය ආදරයක්. එන අම්මා කෙනෙක් දරුවෙක්ට කරන ආදරය එවැනි සමාන ආදරයක් මුළු විශ්වයේ ඉන්න සමස්තය වෙත පිළිතුරේ. And karuna is wish for all beings to be free from suffering. කරුණා කියලා කියන්නේ අනිත් අය දුකෙන් නිදහස් වීමට ප්‍රාර්ථනා කිරීම. සහ ඒකට අවශ්‍ය නම් කිපමණ කටයුතු කිරීම. It's a voluntary willingness. ඒක ස්වේච්ඡාවෙන් වෙන කැමැත්තක් to help all in need. අවශ්‍යයට සිල්දල් කරන කරුණා ස්වභාවය. or which are in distress. කවුද මොන සතාද මේ කරදරයක් තුල ඉන්නේ ඒගොල්ලන්ට ස්වේච්ඡාවෙන් උදව් කිරීම, යහපත ප්‍රාර්ථනා කිරීම, කරදරයක් නොවීමට සිටීම කරුණා. මෛත්‍රී සහගත බව තුල කරුණාවත් නිරන්තරයෙන්ම දියුණු වෙනවා. සුඛිනෝවා khේමිනෝම හැමෝම සතුටින් ඉන්න ඕනේ.
ඒ වගේම කේමිනෝ ෂේම භූමියක් තුළ ආරක්ෂිතව ඉන්න මට්ටමක් හැමෝටම දැනෙනවා. කේමිනෝ හොන්තු may all be well and secure. Well secured, well Supinova secured Camino. කියන හැමෝම හොඳින් ඉන්නත් ඕනේ. ඒ හොඳ මේ කරදරයක් නැති ආරක්ෂිතව මේ ඉන්න තත්ත්වයක් වුණත් පවතිනත් ඕනේ. හොඳින් ඉන්න එක තුල රැකවරණයක් තියෙන්නත් ඕනේ. ඒ හොඳින් රැකවරණයක් ඇති වෙනවා. ඔකට දැන් ළමෙක් අම්මා ගාව ඉන්නකොට එයා හොඳින් ඉන්නේ. ඒ වගේම අම්මා ගාව ඉන්නකොට සිකියුරිටි එකකුත් තියෙනවා. රැකවරණයකුත් තියෙනවා. මේ දෙකම මෙතන ප්‍රාර්ථනා කරනවා. කරදරයකින් තොරව හොඳින් අනිත් අයට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒක පැත්තකින් මේ කියන්නේ මුදිතා. කිනවා කියනොත් කියන්නේ එක පැත්තකින් මුදිතාද. මුදිතා කියන්නේ ගොවියෙක් කිරි මිදිලා තියෙනකොට උදේට ගිහිල්ලා බලනවා කිරි මිදිලාද කියලා. හට්ටිය අනිත් පැත්ත හරවලා බලනකොට හොඳට මිදිලා. හරිම සතුටුයි හට්ටිය ටික දැක්කා. මේ මිදිච්ච කිරි දැකලා සතුටු වෙන ගොවියෙක් කිරි ගොවියා වගේ කරදරයක් නැතුව කාලා බීලා හරි හොඳින් සතුටින් ඉන්න මිනිස්සු සතුටු දැක්කහම ඉරිසියාවක් වගේකමක් නැතුව මැදිහත් සිතින් සතුටු වෙනවා. අන්න ඒකට අදාළ අභ්‍යාසය තමයි මෙතන පෙන්නන්නේ. මේ non be unsecured or private කිසිම කෙනෙක් අනාරක්ෂිතව තිගැස්සීමෙන් බයෙන් ඉන්න නොලැබේවා කියනවා. Here you open your heart and cultivate friendly attitude towards others. මෙතනදී හදවත විවර කරනවා. මිත්‍රත්වයක් වගා කරනවා. මිත්‍රත්වයේ ආකල්පයක් වගා කරනවා. සමස්තය විසින්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. May all beings be happy. May all beings be at ease. May all creatures be blissful. May all beings live happy. ඒකේචිපාන භූතත්ති තසාවා තාවරාවා අනුසීස. ඊට පස්සේ මේ ලෝකයේ ඉන්න සමස්ත භවතල 31ම ආවරණය කරනවා. Covering 31 realms of existence. භවතල 31ම ආවරණය කරනවා. විශ්වයේ සියලු ජීවීන් ආවරණය කරමින් මෙතන සඳහන් කරනවා ඔක්කොම ආවරණය වෙන ආකාරය. මේ මෛත්‍රී සිත. ඒකේ චිපාන භූතත්ති තසාවා තාවරා. Whatever beings may be. කවුරු හරි කමන්නේ පවතින සත්‍යය. No matter whether they are frail or weak, firm. frail දුර්වල වෙන්න පුළුවන්, firm ස්ථාවරා වෙන්න පුළුවන් කාලයක් ඉන්නේ. උදාහරණයක් කරගත්තාම අපි උදේ පාන්දර එළියට ඇවිල්ලා ගහක අත්තක් දිහා බැලුවහම සුදු පාට ෆංගස් පේනවා. ඒ මධ්‍යහන වෙනකොට ඒ සියලු ෆංගස් මැරිලා ඊට පස්සේ ඇති වෙන ෆංගස් ඊට වැඩි වෙලාවක් පවතින විදිහට ස්වභාව ධර්මයෙන් හැදෙනවා. ඒ වගේ පරිණාමයක් තුළ විවිධ ජීවීන් කාලය පරිසරයට එක්ක ගැටි ශරීර රළු කරගෙන භවයට එකතු වෙනවා. ඒතකොට අන්න ඒ සරලම ජීවීන් frail or firm නැත්නම් ස්ථාවරව යම් කාලයක් පවතින ජීවීන්. feeble or strong කියන්නේ දුර්වල නැත්නම් ශක්තිමත් කියන්නේ. මෙතන අටුවාවල වගේ තැන්වල විස්තර කරලා තියෙනවා මේ පදයේ ඇතුලේ සුඛිනෝවා කේමිනෝතු තසාවා තාවරාවා අනවශේෂා කියන එකෙන් මේ අවශේෂ සත්ත්වය. ඒ කියන්නේ ওই මට්ටමට වැටෙන්නේ නැහැනේ අධ්‍යාත්මිකව ගමන් කරන අයයි. අධ්‍යාත්මිකව ඒ දියුණු තැනටපත් වෙච්ච අය. අන්නේ අවශේෂ කියන එකෙන් ඒ අර්ථවත් වෙනවා කියන එක සාහිත්‍ය වල ඒ පූර්වාචාර්යවරු පෙන්නලා තියෙනවා. even seekers කියන්නේ අධ්‍යාත්මිකව ගමනේ ඒව ප්‍රාර්ථනා නිවන ප්‍රාර්ථනා කරගෙන යන අය. and attain the holiness who යම් මාර්ග ඵලයකට පත් වෙච්ච අය. spiritually develop and enlightened ones. ඒ වගේම ආධ්‍යාත්මිකව රහත් වෙච්ච අය. අධ්‍යාත්මිකව දියුණු වෙච්ච enlightened අවබෝධයට ආලෝකයට පත් වෙච්ච අය.
as well as spiritual practitioners. ඒ වගේම අධ්‍යාත්මිකව අභ්‍යාසයේ ඉන්න අය. අපිත් මේ ඒ වගේ අභ්‍යාසයකට අවශ්‍ය යම් දැනුමක් එක පැත්තකින් ගන්න. අපි සරලව යම් මට්ටමක් දියුණු කරගන්න ගමන් අපි ඒ අවබෝධය අනිත් අයටත් දෙන්න කටයුතු කරනවා මේ ස්වාමීන් වහන්සේලා. omitting none කිසිවෙක් මග හරින්න නැතුව, accepting none කිසිවෙක් අතාරින්න නැතුව, excluding none කිසිවෙක් ඉවත් නොකර, දීඝා වායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුකතු. මජ්ක්‍ධිමා රස්ස අනුක තූල ඒ හැම විදියට long, stout, දීඝ මහත, O of medium size, මධ්‍යම ප්‍රමාණය, short, quarter, small, kuda, large, including microscopic beings. So අනුක කියන්නේ ඒ පරමාණු වගේ මට්ටමේ ඒකශෛලික මට්ටමේ තියෙන ජීවිත. දිට්ඨා වායේව අදිත්ත. පේන නොපෙනෙන අපිට භූත දේව ආත්ම අපේ භෞතික ඇස් වලට පේන්නේ නැහැ. ඒතර ඒ ලෝකය, those seen no, those unseen, visible no invisible, ඒ සත්වෙන. ඒච දූරේ වසන්තය අවිදූරේ, තමන්ගේ සමීපේ සහ දුර සහ ළඟ ඉන්න අය. භූතාව සම්භවේසීවා හටගත් අය, those who are born ඉපදිච්ච අය, as well as those who are yet to born ඉපදෙන්න ඉන්න අය. seeking birth භවයක් සොයන අය, අන්තරාභවික අය, කුසක් දැබක් තුළ ඉන්න අය. existing පවතින අය, seeking existence පැවැත්මක් හොයන අය. ගන්ධබ්බ අවස්ථාවකව මතභේදයට ලක් වුණත් එහෙම විශ්වාසයක් තියෙනවා නම් ඒකත් මෙතන ආවරණය වෙන විදිහ. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. ඔය සියලුම සත්‍යයන්, may all beings have happy minds. සතුටු සිත් ඇත්තෝ වෙත්වා. may all creatures be of blissful heart. ආශිර්වාදාත්මක සිත් ඇත්තෝ වෙත්වා. කියන්නේ දැන් අපේ උපදින අවස්ථාව ගත්තාම ඊටාම මයික්‍රොස්කෝපික් ලෙවල් එකක් නේ පරමාණුක ඩිම්බයක් සුප්‍රාණුක සංසේචනය වෙන තැන. ඒ වගේ ඒකශෛලික වතුර බිඳුවක් ඇතුළේ ඉන්න ඇමීබාව ශෛල එකයි. එයාගෙත් මේ පංචකාමයේ ඒ ජීවිතයට ගැලපෙන මට්ටමින් තියෙන. ඒකයි අර වතුර බිඳුව එක පැත්තක් රත් කරනකොට එයා අනිත් පැත්තට යනවා. ඒක සත්‍ය ලෝකේ හැමෝම කැමති එහෙම පැවැත්මක ජීවිතේ. අන්න ඒක තහවුරු කරන එක, ඒක පිළිගන්න එක, ඒකට බාධා අවම කරන එක තමයි කරන්නේ. මොකද පැවතීම අවශ්‍යයි ශූන්‍යතාවයේ ප්‍රත්‍යක්ෂණය කරගන්න. ඒ පැවැත්ම තියෙන නිසාම තමයි ඒකත් අවශ්‍යයි. May all beings be with pleasing and happy. Naparo parang nikubbeta. No one deceives or decree or belittle another, not to do any harm or bad by deceiving. Treat everyone like close relatives. Again, අපිට කෙනෙක්ට එකපාරට හානියක් නොකරත් වෙන කෙනෙක් එක්ක නිකන් පහත් කරලා, දික්තිය අපහාස කරලා, බීලිටල් පහත් කරලා එහෙම හානියක් කරන්න පුළුවන්. යම් තරහක් හිතේ තියාගෙන. අපරෝ පරං නිකුබ්බේ. අන්න එහෙමවත් කෙනෙක්ට හානියක් නොකර. එහෙමවත් හානියක් නොකර. You treat everyone like ඥාතීන් හැටියටවත් සැලකෙන්න. May they not wish each other harm. කිසිවෙක් කිසිවෙකුට එහෙම මේ කිසිවිල්ලකින්වත් හානියක් නොපතාවා කියන. None may mislead or misguide another at any cost. කිසිවෙක් කියන්නේ ප්‍රතිකාර පරික්කුවක් ගන්න කියලා මිස්ලීඩ් කරනවා, නොමග යවනවා, මිස්ගයිඩ් කරදි උපදේශයක් හරිද. අන්න ඒ විදිහේ වක්‍ර ක්‍රමයකින්වත් කිසිවෙක් කිසිවෙකුට හානියක් නොකරේවා. නපරෝ පරං නිකුබ්බේ. ඒකට දැන් මෙතන කියන්නේ පෙන්වන්නේ කියන්නේ මනුෂ්‍යත්වයේ උපරිම චර්යාවකට එන්න කියන්නේ. ඒකයි අර මේකේ ප්‍රතිඵලයේ පෙන්වන තැන. අතරම මේ මෛත්‍රී භාවනාව වඩන අය මේ මනුස්ස ලෝකෙටවත් එන්නේ නැහැ.
එළින්ම සුද්ධාවාස වලට කියන්නේ ඉහළම දියුණු බ්‍රහ්මතල වලට යන්නේ. මොකද මේක තාම දියුණු තත්වයක් කෙනෙක්ට මේ කරණීය සූත්‍රයත් ඇති නිවන් දකින්න. අපි මේක හරියට මේ සමාජගත කරොත් මේක අපේ බෞද්ධ චර්යාව කරගත්තා. නාති මඤ්ඤේත කත්ත චිරංකන්. None may despise. Look down upon. අපහාස කරන. Scorn, contempt, disrespect. Contempt, අපහාස කරන, disrespect. අවමාන කරන. Anyone, anywhere, at any level. කිසිවෙකුට අවමාන නොකරේ. Vyarosana patika sanya. In anger or ill will, let him not wish another ill or harm. යටින් තරහක් තියාගෙන අමනාපයක් හරි තියාගෙන මේ අයහපතක් ill will ප්‍රාර්ථනාවක්වත් නොකිරීම. කුංචි හෝ තරහක් තියාගෙන not do any impairment, damage or harm. කිසිම හානියක් නොකරේවා. In word or deed, වචනකින්වත් ක්‍රියාවකින්. Let none wish others harm in resentment. පරිගැනීමේ චේතනාව. In hate තරහ. Act beyond hatred or envy. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. each other or none may suffer in any way. ඔවුනොවුන් කිසිවෙකු කිසිම ආකාරයකින් පෙළීමකට පත් නොවේවා. May none fall into danger. කිසිවෙක් අනතුරකට භාජනය නොවේවා. None may cause suffering to another. තව කෙනෙක්ට පීඩනයකට හේතුවක් නොවේවා. මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. Just as a mother protects her only child, even sacrifice her life. ජීවිතය කැප කරගෙන එක දරුවෙක් ඉන්නමවක් දරුවා රකින්නවා. දැන් තවත් සිල් රකින්නත් කියලා කියනවා නෙමෙයි. කිරලා බිත්තර රකින්න වගේ, සෙමඩ වලිග රකින්න වගේ. ඒ වගේ වේකයක් තියෙන කෙනා එය රැක ගන්නවා වගේ සිල් රකින්න කියනවා. මෙතන කියනවා මවක් තමන්ගේ දරුවා රැක ගන්නවා. මොන දේ කරත් රෙදි රෝදන්න ගියත් මේ හැම වෙලාවකම මේ ඒකේ හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නේ. දරුවගේ ආරක්ෂාව. මොන දේ කරත් ඉවුවත් අම්මා මොනවා කරත් ළමයා මොකද්ද වෙන්නේ කියන එක දැනෙනවා. මොන වැඩේ කරත්. එතකොට ඒ වගේ just as a mother protects her only child, even sacrificing her life, cultivate boundless loving kindness. සීමාවෙන් තොර වූ මෛත්‍රී සහගත සිතක් රෝපණය කරන්න. Towards all beings, සමස්ත ජීවීන් කෙරෙහි, without any discrimination, කිසිම අගතියක් වෙනසකට භාජනය කිරීමක් නොකර. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසම් භාවේ අපරිමාණ. උද්දං අදෝච තිරයන්ච අසම්බාධං අවේ. දැන් දිසා 6 ගත්තා. ඒ 6ත් අරගෙන සමස්තය ආවරණය කරා. Let him radiate boundless love. ආලෝකය දිවිහිදවන්න වගේ, කිරණක් විහිදවන්න වගේ අසීමාන්තික ආදරේ. උසුරුවත්වා. Let him emanate great kindness. කරුණා භරිත බව emanate වහනේ වෙන ආකාරයට මනස පවතිවා. Great humanity, ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය. Spreading towards the entire universe. සමස්ත විශ්වයේ දෙස පැතිරේවා. Above, ඉහළට, below, පහළට, across, හරහට, under, යට, with ill or will.
right, unhindered with ill will. කිසිම හේතුවකින් බාධා නොවි without enmity තරහකින් තොරව may all be unhindered without envy හැමෝම කරදරයකින් තොරව මේ වෛරයකින් තොරව ජීවත් වෙනවා තිත්තංචරන් නිසින්නෝවා සයනෝවා යාවතස්සු දැන් ඉරියව් ටික අරගෙන ඔය මොන ඉරියව්වක පවත්වන අවස්ථාවේ මේ මෛත්‍රී සාගත සිතම තමන්ගේ අරමුණු කරගන්න standing walking sitting or recline විවේක ගන්නකොට නිදියනකොට even till getting asleep නින්දට යන as long as awake අවදි වන විට මෛත්‍රී සාගත සිතේ හැමෝටම සිතක් වේවා මටත් කරදරයක් දුකක් නොවේවා අනිත් අයටත් එසේ නොවේවා කියන සිතෙන්ම අවදි එතකොට මේකේ ආනිසංසත් වෙනම පෙන්නලා තියෙනවා මේ නපුරු හීන නැහැ ලෙඩ නැහැ නිරෝගීකම එනවා මේ කරණීය සූත්‍රය අභ්‍යාස කරලා අදිස්ථාන කරොත් වකුගඩු රෝග පිළිකා අවංකවම මේක කරලා අවුරුද්දක් දෙකක් අදිස්ථාන කරොත් ඕනම බරපතල රෝගයක් සුව කර ගැනීමේ අධ්‍යාත්මික බලයක් Tamanට ඒතං සතින් අදිත්තේ let him develop this his mindfulness with utmost determination. එතකොට මේ සිහිය මේ මෛත්‍රී සහගත ප්‍රසිත සිහිය ඒ පදනම් මෙත්ත සිහිය utmost determination තාම ඉහළ අධිෂ්ඨානයකින් develop මෙදියුණු කරත්වා ඒතං සතින් අදිත්තේ you must determine to extend the mind of loving kindness. කියන්නේ අධිෂ්ඨාන සීලීව මේක මේ සිත දියුණු කරන පුළුවන් කාලයක් ටික ටික කාලේ වැඩි කරනවා බ්‍රහ්මවේතම් විහාරං ඉදමා this is the way a noble living මේක තමයි උතුම් ජීවිතය කියලා කියන්නේ බ්‍රහ්ම විහරණය මාර්ගයේ සැකසෙන්නේ it is the first of the four sublime state කියන්නේ සතර බ්‍රහ්ම විහරණේ පළවෙනි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ ලෝකේ මානව චර්යාව ඊටාම දියුණු තැනකට ගේන්න පුළුවන් නම් ඒ උපරිමය තමයි ඔය සතර බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ the four sublime states කියලා කියන්නේ. එතනින් එහා දියුණු මානව චර්යාවක්. ඒක අපිට මේ බටහිරින් මේ මානවික උගන්වන්න දෙයක් නැහැ. ඇත්තටම අපි මේවා ජාත්‍යන්තර භාෂාවට ගෙනහිල්ලා මේවත් එක්ක ලෝකයට ආමන්ත්‍රණය කරා. අපිට කවදාකවත් මානව හිමිකම් කොමිසම ලංකාවේ දාන්න දෙන්නේ නැහැ. දිත්තංච අනුපගම් සීලවා. කියන්නේ මේ විශ්ව භාෂාව මුළු විශ්වයට අවශ්‍ය ඖෂධය තමයි මේ යුගයේ මේ ඕනම යුගයක අවශ්‍ය දේ තමයි මේ බුදුදහමේ මේ හරයාත්මක පණිවිඩය. මේක අපි විශ්ව භාෂාවෙන් ලෝකයට ගෙනියන්න ඕනේ කියන එකයි මම අපි වහන්සලට මගේ යෝජනාව. දෙත්තිංච අනුපගම් සීලවා. ඒකෝ without getting into wrong vision. ඒකෝ වැරදි දැක්මකට විෂන් එකකට සම්මදෘෂ්ටියෙන් තොර නොවි මේක කරන්නේ. ඒ කියන්නේ බුද්ධ ආගමේ වෙන බුදු විශ්වාසයේ පදනම් කරගත්ත භක්තියක් පෙන්වන්නේ ආගම. බුදුදහම ශ්‍රද්ධාව කියන එක නිතරම ප්‍රඥාවෙන් මෙහෙයවෙන ක්‍රියාවලියක්. ඒකෝට ඒක අනවබෝධයෙන් කරන නිකන් සීල ප්‍රතිපදාව අහිංසක සීල් රකින්න වැඩක් මෝඩයෙක් වුණත් වැඩක් නෙමෙයි. ඒ ප්‍රඥාවෙන් මෙහෙයවන මනුෂ්‍යත්වයේ සීලේ පදනම් කරගත්ත චර්යාවක් තමයි ඒකට ඇති වෙච්ච විශ්වාසය තමයි ශ්‍රද්ධාව. ඒකට අන්නේ ඒ විෂන් එකත් එක්ක යන්න without getting into wrong vision or view must strengthen the moral life. ඒ අප සදාචාර සිල්වත් බව රකින්න. උදාර බුදුහාමුදුරන්ගේ පහන තියෙනකොට ගිහිල්ලා පිළිමි පිච්චෙන්න පහන් කියන්නේ යන්නේ. ඒක ආර්ථයක් කරනවා නම් ඒව අතිශය බුද්ධිමත්ව කරනවා මේ දියුණු අවබෝධය බෞද්ධ සමස්තයට සංජානනය වුණා. If you observe self with right understanding and right view, your faith is pure and based on wisdom. සිල් රකින්නවා නම් මේ සම්මා දෘෂ්ටිය ඇතුලේ එන විෂන් එක ක්ලියර් කරගන්න ගමන් ප්‍රඥාව කියන්නේ අපි තුල තියෙන නුවණ ප්‍රඥාව දෙසට හරව ගැනීමේ අභ්‍යාසය තුල ඉන්න ගමන් අපි සිල් රකින්නවා නම් එතකොට your faith is pure. ඒ විශ්වාසයේ පිරිසිදුයි
based on wisdom ප්‍රඥාව පදනම් වෙලා තියෙනවා. රන්නේ දිට්ඨින්ච අනුපගම්ම සීල. දර්ශනේන සම්පන්න. ඒ දර්ශනයෙන් යුක්තයි. එහෙම ක්‍රියා කරනවා කියන්නේ දර්ශනයෙන් යුක්තයි. vision clear. with the knowledge එක මුල මොකද මේ අපිට පළවෙනි දොරටුව තමයි අධ්‍යාත්මික මේ approach එකට තියෙන ප්‍රධාන මේ පෝර්ටල් එක gateway එක වෙන්නේ දර්ශනය. මේ මානවචර්යාව දියුණු කරගන්න ඇතුල් වෙන්න තියෙන්නේ සම්මාදිට්ඨිය. අන්න ඒක දර්ශනේන සම්පන්න වෙනවා ඊට පස්සේ. with the knowledge of knowing of the way towards freedom. නිවනට මාර්ගයට අවශ්‍ය කරන දැනුම. මේ පිරිසුදු දැක්ම. You will be with wisdom of stream winning. ඒ කියන්නේ සෝවාන් වීමේ නුවණ. Sotapanna turns towards the eradicating three basic fetters. Sotapanna කියන්නේ අර මූලික සංයෝජන තුන ප්‍රහාණය කිරීම. Eradicating ප්‍රහාණය කිරීම three basic fetters මූලික සංයෝජන තුන. Right? The sense of ego or selfness. Ego එක නැත්නම් selfness සොයන් බව සක්කාය දිට්ඨිය. Perplexity or skeptical doubt විචිකිච්ඡා. And never get involved in wrong and unuseful practices for the sake of emancipation. සීලබ්බත පරාම. ඒ කියන්නේ වැරදි සිල් වැරදි ව්‍රත ඒවා වැළඳගෙන කටයුතු කරන ස්වභාවයෙන් ඉවත් වෙනවා. එන් විමුක්තිය වෙනුවෙන් විකාර කරන්නේ නැහැ. හිත පිරිසිදු කරන අවංක ප්‍රඥා ගෝචර ක්‍රියාවලිය තුළ විතරයි. Sotapanna is the eighth noble disciple. ඒ කියන්නේ අටවෙනි සෝතාපන්න කියන එක අපි සලකන්නේ අටවෙනි ආර්ය ශ්‍රාවකයා. කියන්නේ මාර්ගෙත් එක ගත්තා. මාර්ගය යන කියලා පන්න පත්‍රිකක. ආර්ය පුද්ගල. That noble character will only have 7 births at the most. වැඩිම වුණොත් ආත්ම 7යි. ඒ ආත්ම 7 ඇතුළත ප්‍රඥාව මෝදු වෙනවා. යම් තැනකදී එයාගේ track එකට වැටිලා ඉන්නේ. He or she is no more subject to rebirth in lower worlds. පල්ලෙහා ලෝකවල උපදින්නේ නැහැ. Lower realms of existence. ප්‍රාථමික භවතල වලට යන්නේ නැහැ. මනුෂ්‍ය භවයේ තමයි අන්තිම එතනින් මනුෂ්‍ය භවයේ ඉඳලා උඩට. He is firmly established in the path. ඒ කියන්නේ මාර්ගයේ ස්ථිරවම ස්ථාවර වෙලා. He does put an end to suffering. එතකොට දුකට හිත තියනවා. He is destined to penetrate full enlightenment. අනිවාර්යෙන්ම ඔහුගේ ඉරණම වෙලා තියෙනවා. Penetrate full enlightenment. සම්පූර්ණ අවබෝධයට පත් වීම. The characterized qualities of a stream winner. දැන් ඒ චරිත ස්වභාවයේ ගුණාංගය තමයි මේ සෝතාපන්න කෙනාගේ එහෙම හතරක් තියෙනවා. He possesses unshakable faith towards triple J. ත්‍රිවිධ රත්නය කරේ බුදුන් දහම සංඝ කියන ත්‍රිවිධ රත්නය කරේ අචල ශ්‍රද්ධාව. කියන්නේ බුද්ධ කියලා කියන්නේ ජීවිතය තුළින් ලබන අවබෝධය. උන්වහන්සේ දේශනාව තුළින් ගන්න ධම්ම තමන්ගේ මනසේ දැරීම. ඒක ආකාරයෙන් ධර්මයේ ගැනීම ත්‍රිවිධ රත්නය බුදුන් දහම සංඝ කියන ත්‍රිවිධ රත්නය. So the triple J, the enlightened one, the blessed one, බුදුන් වහන්සේ, the doctrine ධර්මය, the order මහා සංඝ රත්නය. And he is perfect in morally. එතකොට එයා සදාචාර පැත්තෙන් අංග සම්පූර්ණ. High quality human behavior ඔකනේ. බොහොම ඉහළ මානව චර්යාවක් ප්‍රදර්ශනය කරනවා. We call them සෝතාපට්ටි අංග. ඒව සෝතාපට්ටි අංග හැටියට සලකනවා.
කාමේසු විනේය ගීත. Discarding thirst. Discard විසිකරලා දානවා thirst ගිජුකම් for sensual pleasure. කාමේසු විනේය ගීත. Being disciplined in sense faculties. ඉන්ද්‍රිය පද්ධතිය ශික්ෂණයකට ලක් කරගෙන තමයි ඉන්නේ. කියන්නේ ඒක මේ කාර්යයට මෙයාට එකක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ශික්ෂණයටපත් වීම ඒ ස්වාභාවික තැනකටපත් වෙනවා. සීල රකින්න එක ස්වාභාවික දෙයක්. මනුෂ්‍ය දහම තුළ පවතින එක ස්වාභාවික දෙයක් යාගේ ජීවිතේ. නහිජාතු ගබ්බසෙයන් පුනරේති. උකට මේ මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනා ආය නහිජා ගබ්බසෙයන් ආය ගර්භයකට එන්නේ නැවත නැහැ. කියන්නේ මනුෂ්‍ය භවයකටවත් එන්නේ. බුද්ධාවාස වලටම යනවා කියලා කියන්නේ මේ කියන අභ්‍යාසය කරනවා. Never again he returns to conceive in womb. I never return. I එන්නේ නැහැ to conceive in womb. ගැබක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. Hence the total existence in upper realms of being. ඒ සමස්ත භවය කෙලවර කරනවා සුද්ධාවාස තුළ. Upper realms of being. ඉහළ භවතල තුළ. එතකොට මේක තමයි මේ කරණීය සූත්‍රයේ මූලික දෙනවා prefixes and suffixes. Prefixes and suffixes. සහ zero affixation. එතකොට දැන් අපි පිරිසිදු ගත්තාම පිරිසිදු කියන වචනේ ඉස්සරහට සොයන්න දැම්මහම සුපිරිසිදු අර්ථය වැඩි වෙනවා. එතකොට න පිරිසිදු කියන එක ගත්තාම න අයින් වෙලා අයන්න ඉතුරු වෙලා අපිරිසිදු හැදෙනවා. විරුද්ධාර්ථය. ඒ වගේ වචනේ අදාළ පන්තිය වෙනස් වෙනවා, තේරුම වෙනස් වෙනවා මේ prefixes suffixes එකතු වීම ඇතුළේ. අනිත් එක this lesson is very important because you know if you know 1,000 words, right? You can expand that 1,000 words into at least 3,000 by means of improving your knowledge with regard to prefixes and suffixes. මේ දැනුම එකතු කරගත්තාම අර දැන් උපහාසලට දැනට දැනුමක් තියනවන වචන 1000ක් දන්නවනම් ඒ 1000 3000 කරගන්න පුළුවන්. අනිත් එක තමයි සමහරවිට අපි කියන ඩික්ෂනරි බලලා මේ වචනේ ඩික්ෂනරිෙත් නැහැ කියලා. ඒ කියන්නේ අර දෙපැත්ත ගලවලා ඔරිජිනල් වචනේ හඳුන ගන්න අපිට බැරි නිසා. මේ prefixes suffixes එකතු වෙච්ච සියලු වචන ඩික්ෂනරි එකක දාලා එහෙම ගත්තොත් සමහර විට ඩික්ෂනරි අපේ උසට වගේ එන්න පුළුවන්. එහෙම වචන ඔක්කොම අදහද දැම්මා. නිසා එහෙම හැදිලා පෙන්නන්නේ නැහැ. අපිට පුළුවන් එක හදාගන්න. මේ දැනුමත් එක්ක. ඒ කියන්නේ අපිට වේගෙන් you can rapidly expand your vocabulary. Right? Learning this prefixes and suffixes. අනිත් එක තමයි අපි සමහරවිට කියන්නේ අපි වචන දන්නේ කියලා. Sometimes when we are going to make certain ideas, you may think that you do not know that particular word just to express that in English, right? ඒක හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. අපිට ඕන නම් වචන හදන්න. දැන් short කියන එක වචනය short කියන්නේ කොට adjective. ඒකට ඊයෙන් දාලා verb එකක් හදාගන්න. Shorten. Now we have to shorten the lesson. පාඩම කෙටි කරන්න වෙනවා. එතකොට white කියන්නේ දැන් සුදු කියන්නේ. ඊයෙන් දැම්මම white බාසුනලක් කියන whitening කරනවා. සුදු තියෙන. ඒ වගේ මේ අපිට ක්‍රියාපද හදාගන්න පුළුවන්, නාම පද හදාගන්න පුළුවන්, adjectives හදාගන්න පුළුවන්. ගොඩක් දේවල් හදාගෙන දන්න ඉංග්‍රීසි ටිකම ගොඩක් කතා කරන තැනට improve කරගන්න පුළුවන්. මේකේ ලෙසන් එක ඔබ හොඳට ඒක ස්ටඩි පැක් එකේ මේක දිග ලෙසන් එකක් තියෙනවා. ඒක හොඳට ස්ටඩි කරොත් ලොකු දැනුමක් එනවා. ඒ වේගයෙන් අර ඉංග්‍රීසි vocabulary එක වේගයෙන් improve කරගන්න ක්‍රමවේද ගොඩක් ඒක පෙන්නලා තියෙනවා. ඒකේ අභ්‍යාසත් කරන්න. ඒක ගැටලු තැන් තිබුණොත් මේ ඉංග්‍රීසි පාඩමේ යන වෙලාවේ ඒවා ප්‍රශ්න කරන්න පුළුවන්. prefixes and suffixes lesson එක
මේකෙන් පස්සේ follow කරන්න පුළුවන්. දැන් බලන්න forget කියන වචනේ ගත්තොත් verb එක. I forget things all the time. මට හැම වෙලාවෙම දේවල් අමතක. A lot of things that happen in a day are forgettable. දවසක් තුල සිදුවෙන බොහෝ දේ අමතක වෙන සුළුයි. forget කියන එකට අන්න දැම්ම suffix එකක් able forgettable. ඒතර අර forget කියන verb එක adjective වලට ගියා. What is the most unforgettable experience that you have ever had in your life? මේ තාක් ජීවිතේ ඔබ ලබලා තියෙන අමතක නොවන අත්දැකීම් තුනක්. ඒතර එතන බලන්න un කියන prefix එක ආව able කියන suffix එකත් එකතු වුණා. right එතකොට negative adjective එකක් හැදුණා. You are so forgetful. You are absent minded. You forget your things all the time. You are so forgetful. or සයන් අමතක වෙනවා. ඒ වගේ දැන් now compare your translation. right when the lesson is going on like this, you find my suggestions for the sentences that you have already translated. Right? If you are mistaken, don't delete or cross out your mistake. Please leave your mistake there itself and take down the correct below the incorrect or somewhere close to the incorrect, so that you can compare your mistake with the correct. By comparing, actually you yourself can understand what your mistake is, whether it is related to grammar, whether it is related to word order, spelling, so whatever. You know that understanding mistake is actually kind of proper learning. මේ වැරද්ද තේරුම් ගන්න එක තමයි ඒක පැත්තක අපි ඉගෙන ගැනීමක් වෙන්නේ. ඒ නිසා තමයි මේ වගේ වාක්‍ය ටිකක් දීලා ගැටලුවක් මතු කරගෙන ඒක අපි විසින්ම නිවැරදි කරගන්න ක්‍රියාවලියකට යන්නේ. අපි educate කියන වචනේ ගත්තොත් බලන්න. මුලින්ම verb එකක් අධ්‍යාපනයක් දැනුමක් දෙනවා. We educate children to be good citizens. යහපත් පුරවැසියෝ වෙන්න කියලා අපි අධ්‍යාපනයක් දෙනවා. දැනුමක් දෙනවා. We conduct educative programs. අධ්‍යාපනයක් දැනුමක් දෙන වැඩසටහන් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මෙහෙමයි. They are educated people. ඔවුන් උගත් අය. There are a lot of uneducated youth in the area. මේ ප්‍රදේශේ ගොඩක් නුගත් තරුණයෝ. Educate verb එකකින් educative adjective, educated I adjective, I negative adjective. ඔන්න ඊළඟට noun එක. Everyone is entitled for free education according to the current constitution of the country. රටේ පවතින ව්‍යවස්ථාවට අනුව හැම කෙනෙක්ම හිමිකම් කියනවා නිදහස් අධ්‍යාපනයට. education noun එකක් හැදුවා. අධ්‍යාපනය. මේ ක්‍රියාවෙන් හැදෙන noun අපි ව්‍යාකරණානුකූලව abstract noun භාවවාචී නාම හැටියට සැලකෙනවා. ඒවා අර පොතක් වගේ පෙන්වන්න බැරි නිසා. වෙන පොතක් වගේ භෞතික නොවන නිසා. Every child is educable. හැම ළමයෙක්ටම අධ්‍යාපනයක් දෙන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. ඊට පස්සේ do you travel ticketless? සමහර අයක පරිවර්තනය කරලා තිබුණා do you travel by bus without buying tickets කියලා දිග වාක්‍යයක්. දැන් බලන්න මේක හරි කෙටි. Do you travel ticketless? Right, by way of learning prefixes and suffixes, you can express your ideas very precisely, very briefly. Very briefly, you can convenience with what you want. අවශ්‍ය දේ ඒත්තු ගන්නන්න සරලව පුළුවන්. එක පැත්තකින් ඔන්න prefixes වලින් වෙන වැඩක්. අපි දිග වාක්‍ය හදන්න යන්නේ ඒක කෙටියෙන් කරනවා. Right? Do you travel by bus without purchasing tickets? Simply you can ask, do you travel ticketless? Have you ever traveled ticketless? කවදා හරි ටිකට් නැතුව ගිහිල්ලා තියෙනවා. Have you ever got caught traveling ticketless? ටිකට් නැතුව ගිහිල්ලා කවදා හරි අහුවෙලා තියෙනවා. Have you ever got caught traveling ticketless? Do you know the hatless one? Right, there are two people. One is wearing a hat, the other one is not. I just want to know whether you know the hatless one. තොප්පියක් දාගෙන නැති කෙනා දන්නවා. සමහර අය කියනවා do you know the person who is not wearing a hat? ඒක වැරදි නිවැරදි ඒ කියන්නේ වැරදි නැති වුණා. දැන් අපි නිකන් නහය වටෙන් අල්ලනවා වගේ එකක් වෙනවා. Why do you attend the class penless, bookless and why මේ පොත්පත් පිටු පන්තියේ? Why do you attend the class without having books, pens and all? I was speechless. මට කට උත්තර නැති.
zero affixation. සමහර ඒවා noun එක හැදෙන්නවත් ක්‍රියාව අමතරව යෙදෙන්නේ නැහැ. I can't drink it. මට ඒක බොන්න බෑ. verb එක drink. Can I have a drink? මට බීම එකක් ගන්න පුළුවන්. එතන a drink කියන්නේ noun එක. ඒතකොට noun එක හදන්න අර educate කියන එක education නා. discover කියන එකේ discovery වුණා. ඒ වගේ මුකුත් prefixes suffixes නැතුව අර ක්‍රියාපදේම noun එක වෙනවා. ඒතර ඒවා හඳුන ගන්නවා zero affixation හැටි. Though nibbana is අපනිහිත cannot be achieved by wish, නිවන ප්‍රාර්ථනාවෙන් ලැබිය නොහැකි වුණා. Some Buddhists wish to attain nibbana. සමහර බෞද්ධයෝ ප්‍රාර්ථනා කරනවා නිවන. ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් එක නෙවෙයි කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ ජීවිතය චර්යාව කර ගැනීම තුල ලැබෙන එක. නමුත් ප්‍රාර්ථනා කරලා සරල උන්චි දෙයක් කරලා ඒක ප්‍රාර්ථනාව අදිස්ථාන කිරීම වැදගත් වුණා ප්‍රාර්ථනාව. එච්චරම ප්‍රායෝගිකද කියන එක ප්‍රශ්නාර්ථයක්. ඒතකොට එතන attain Buddhist wish to nibbana. ක්‍රියා wish කියන්නේ ප්‍රාර්ථනා කරන wish ප්‍රාර්ථනා කරන verb එක. I have no high and lofty wishes. මහ ලොකු බලාපොරොත්තු මට නැහැ. එතන ප්‍රාර්ථනා noun එක. Zero affixation. She didn't complain of any inconvenience. කිසිම අසීරුතාවයක් පිළිබඳ ඇය පැමිණිලි කළේ නැහැ. Convenience, inconvenience. You have made an improper decision. You have made an improper decision about me. You have made an improper decision about me. මං ගැන ඔයා වැරදි තීන්දුවක් අරගෙන තියෙනවා. Proper, improper. I disagree about it. මම ඒ ගැන විරුද්ධ වෙනවා. Agree, disagree. I think this medicine is unsuitable for anyone. මේ බෙහෙත සුදුසු නැහැ සත්තුන්ට. People frequently express their feelings non-verbally. මිනිස්සු නිරන්තරයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා අවාචිතව. Somebody has left the door unlocked. කවුරු හරි දොර ඇරලා දාලා ගියා. Unlocked. See how untidy your table is. බලන්න කොච්චර අපිලිවෙලයිද ඔයාගේ මේසෙ. Tidy, untidy. If everything is arranged properly and neatly, then it is tidy. If everything is in a mess, that is untidy. See how untidy your table is. It is unethical. It is unethical to ask such questions. එහෙම ප්‍රශ්න අහන එක සදාචාරාත්මක නැහැ. Not ethical. Ethical, unethical. Don't be irresponsible. වගකීම් විරහිත වෙන්න එපා. Be responsible. If you are impatient, ඔබ නොයිවසිලිවන්ත නම්, if you are not patient, if you are impatient, you cannot wait things to happen for you. ඔබ නොයිවසිලිමත් නම් යම් යම් දේවල් ඔබ වෙනුවෙන් වෙනකන් ඔබට බලන් ඉන්න බෑ. කුලප්පුවක් තියෙනවා. If you are patient, you can wait things to happen for you. If you are impatient, you cannot wait things to happen for you. Do the buttons of the shirt. Shirt එකේ බොත්තම් දාගන්න. Don't undo the buttons. බොත්තම් ගලවන්න එපා. Do the buttons, undo the buttons. You have to repay with an interest. පොලියක් එක්ක නැවත ගෙවන්න වෙනවා. Pay, repay. When do the schools reopen? Open, reopen. කවදා ආයෙ පටන්? I overslept and got off at the next hall. මට වැඩිපුර නිින්ද ගිහිල්ලා ඊළඟ හෝල්ට් එකේ බස් එකේ. Overslept. Slept, overslept. I think the shopkeeper has overcharged. මෙතන කඩහිමියා මුදලාලි මේ වැඩිපුර ආය කරලා overcharge. දැන් ඒ වගේ මේ ප්‍රශ්න తీරන සාකච්ඡා කරන්න. එතකොට දැන් ඔය ස්ටඩි පැක් එකේ තියෙන මේ ලෙසන් එක බලලා තවදුරටත් ඉෂුස් තිබුණොත් ඒවා we can discuss the other day. අපිට ඒවා ඊළඟ දවසේ සාකච්ඡා කරන්න පුළුවන්.